නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දිනත් සදහම් සංදේශය පොසොමු සදහම් වැඩසටහන සඳහා දායකත්වය දරන්නේ මීට වසර 3කට පෙර මිය පරලොව ගිය වෛද්‍ය එස්.ඒ. පද්මසිරි පින්වත් මහත්මයාට පින් අනුමෝදන් කිරීම පිණිස නොම්බර 28 MB කලගෙඩි හේන පාර වේයන්ගොඩ යන ලිපිණේ පදිංචි පින්වත් චන්ද්‍රා සේනාධිපති බිරිඳ සහ දුවදරුවන් ඒකරාශී වෙලා තමයි අත උතුමේ ධර්ම දානමේ පින්කම සඳහා සම්බන්ධ වෙමින් මේ උදාර පින රැස් කරගන්නේ. පින්වත්නි, මේ ලැබුණු උදාර මනුෂ්‍ය ජීවිතේ ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් දෙව් මිනිස් ලෝකයාට අපට කියලා දෙන්නට යම් මහන්සියක් උපකාරයක් කරගන්න පුළුවන් නම් අපේ ජීවිතේ රැස් කරගන්න උදාර පිනක් ඒක. බුදුරජාණන් දේශනා කළේ ධර්මයේ දුන්නා කියලා කියන්නේ කෙනෙක්ගේ හිතට අමෘතයයි දෙන්නේ හෝ. ඒකට මේ දෙව් මිනිස් ලෝකයාගේ චිත්තසංතානයේ විවිධ දේවල් වලින් සතුටු වෙනවා. කාමයන්ගේ සතුටු වෙනවා. සමහර අය කාමයේ අතහැරලා නික්කම්මෙන් සතුටු වෙනවා. ඒ සියලු සතුට අතර අග්‍රම සතුට තමයි සත්‍යයෙන් සතුටු වෙනවා කියන එක. ඒතකොට මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය කියලා කියන්නේ මේ ලෝකේ පරම සත්‍යය. එහෙනම් දෙව් මිනිස් ලෝකයාගේ චිත්තසංතානයේ පරම සත්‍යයෙන් සුවපත් කළොත් සසර පුරාවට පින්වත්නි තමන්ගේ ජීවිතේ සත්‍යයෙන් සුවපත් කරගන්නට, සත්‍යයෙන් තමන්ට රැකවරණය ලබා ගන්නට, සත්‍යයෙන් පිහිට ලබා ගන්නට තමන්ට පින අනුග්‍රහයක් බවට පත් වෙනවා. ධර්මයෙන් දෙව් මිනිස් ලෝකයා සතුටු කළොත් සසර පුරාවට ධර්මයෙන් තමන්ගේ සිත් සතන් සතුටු කරගන්නට, සුවපත් කරගන්නට සසර පුරා පිළිසරණ සැලසෙන පිනක්. ධර්ම ශ්‍රවණය තුළ යම් කිසි කෙනෙකුගේ සිතේ ශ්‍රද්ධාව වැඩෙන්න පුළුවනි. තව කෙනෙකුගේ හිතේ වීරිය උපදින්න පුළුවනි. තව කෙනෙකුගේ හිතේ සතිය උපදින්න පුළුවනි පින්වත්නි. තව කෙනෙකුගේ හිතේ සමාධිමත් බව ඇති වෙනවා. තව කෙනෙකුගේ හිතේ ප්‍රඥා ලෝකෙ උපදිනවා. එහෙනම් මේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන උතුම් වූ ධර්මයන්ගෙන් දෙව් මිනිස් ලෝකයා සතුටු කරන් උපකාර කළොත් සසර පුරා තමන්ගේ හිතේ ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක් දුම්නස් වලින් නිදහස් වෙන, සතර පායෙන් නිදහස් කරවන ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන උතුම් ධර්මයන්ගෙන් තමන්ගේ සිත සූපත් කරන්න මේ පින අනුග්‍රහයක් බවට පත් වෙනවා. ඒ නිසා ධර්ම දානමේ දෙන පිරිස ඒ උදාර පින්කම ගැන හිතා සතුටු වෙමින් අද දවසෙත් පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කළා. දෙව් මිනිස් ලෝකයාට හිතසුව පිණිස දේවානම් පියතිස්ස නිරිඳානන් ඇතුළු මේ රජ පරපුර ලංකා ධරණී තලයේ ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ ගෞතම ශාසනයේ පිළිසරණ දෙව් මිනිස් ලෝකයාටම ලබා දෙන්නට, සම්බුදු සසුන ලක්දිව පුරා පතුරවන්නට ඒ දේවානම් පියතිස්ස නිරිඳානන් ඇතුළු ඒ ලංකාවාසී ජනතාවගේ සිත් සතන් ප්‍රඥා ලෝකයෙන් ආලෝකමත් කරමින්
ඒ ශ්‍රද්ධාලාභී උපදවන්න උපකාර කරපු උදාර දේශනාවක් තමයි අද දවසෙත් ඔබට කියලා දෙන්නද බලාපොරොත්තු වෙන්නේ. මේ දේශනාව හරිය විශ්මිතයි පින්වත්නි. බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානයේ තියෙන ආශ්චර්ය තේරුම් ගන්නට මේ දේශනාව හරිය වැදගත් වෙනවා පින්වත්නි. දෙවියන් සහිත මරුන් සහිත බමුණු ශ්‍රමණ බ්‍රාහ්මණයන් දෙව් මිනිස් ප්‍රජායතු ලෝකේ මේ උතුම් දහම් පරියාය අහද්දි සලිත වෙලා යනවා. සමහර අය මේ දුස්සීල භික්ෂුන් වහන්සේලා ශාසනය අතහැරලා යන්න හේතු වෙනවා. ඒ තරම් බියජනක බවක් මේ සසර ගැන කෙලෙස් වල තමන්ගේ කායික වාචික මානසික දුෂ්චරිතයන්ගේ ආදීනව සිහි කරමින් හිතේ ලැජ්ජා බය උපද්දවමින් කුසල ධර්මයන්ගේ හිත සුවපත් කරගන්න සර්වඥයන් වහන්සේ වැඩ සිටින කාලෙත් මේ දේශනාව හරිය උපකාර වුණා. හැබැයි මෙවන් උතුම් දේශනාවක් ලංකා ධරණී තලයේ දෙව් මිනිස් ලෝකයාට කියලා දෙද්දී ඒ දෙව් මිනිස් ලෝකයාගේ චිත්ත සංතාන කොතරම්නම් පාපී දේට බයක් උපදින්නේ නැද්ද? පාපීතේට කොතරම්නම් ලැජ්ජාවක් උපදින්නේ නැද්ද? හරි ආශ්චර්යයි පින්වත්නි. මේ දේශනාවේ නම දේවදූත සූත්‍රය. දේවදූතයන් පිළිබඳව අදාළ දේශනාව. ඒ දවස්වල අපගේ සර්වඥයන් වහන්සේ වැඩ සිටි සවැත් නුවර ජේතවනය නම් වූ අනීපිටිතුමාගේ ආරාමේ පින්වත්නි. එදා බුදුරජාණන් වහන්සේ පින්වත් මහන්නේ කියලා භික්ෂු සංඝයා අමතව දාලා. පින්වතුන් වහන්සේ කියලා මේ භික්ෂුන් වහන්සේලාත් භාග්‍යතුන් වහන්සේට පිළිතුරු දුන්නා. භාග්‍යතුන් වහන්සේ මේ වදාලා පින්වත් මහණෙනි, ඒක මේ වගේ දෙයක්. දොරවල් සහිත ගෙවල් දෙකක් තියෙනවා. හොඳින් ඇස්පෙරෙන පුද්ගලයෙක් ඒ අතරමැද සිටගෙන බලාගෙන ඉන්නවා. එතකොට ගෙට ඇතුල් වෙන, ගෙයින් පිට වෙන, ගේ ඇතුලේ ඇවිදින, එහා මෙහා හැසිරෙන මිනිස්සුන් දකින්නවා. කවුද දකින්නේ? හොඳ ඇස් තියෙන පුද්ගලයෙක් තමයි දකින්නේ. ඒතර ගෙවල් දොරවල් අස්සේ ඉන්න, හොඳ මේ ගේ අතර හිටගෙන ඉන්න, ඇවිදින, ගෙයින් පිට වෙන, ගේ ඇතුලේ ඇවිදින, එහා මෙහා ඇසිරෙන මිනිස්සු පේන්නේ හොඳ ඇස් තියෙන කෙනෙකුට. ඔය වගේ තමයි කියන පින්වත් මහන්නේ. මිනිස් ඇස ඉක්මවා ගියපු දිව්‍ය ඇසක් තියෙනවා කියන තථාගතයන් වහන්සේට. ඒ දිව්‍ය නේත්‍රය මේ දෙව් මිනිස් ලෝකයාටම විහිදවල බලනකොට මේ දෙව් මිනිස් ලෝකයා මේ කර්මානුරූපව ගෙනාපු මේ ආයුෂය අතහැරලා චුත වෙන ස්වභාවයත්, ඒ රැස් කරගත්තු කර්මයට කර්ම ශක්තිය රදාල තව තැනක ගිහිල්ලා උපදින ආකාරයත් මේකට කියනවා චුතූපපාත ඥානය. පින්වත් මහන්නේ චුතූපපාත ඥානයෙන් ලාමක උසස් ලස්සන කැත සුගති දුගති දෙකේ ඔවුන්ගේ කර්මානුරූපව චුත වෙන උපදින ආකාරය පින්වත් මහන්නේ මන් දැනගන්නවා. ඒකාන්තයේ මේ බවත් සත්‍යයන් කයින් යහපතේ හැසිරිලා, වචනෙන් යහපතේ හැසිරිලා, මනසින් යහපතේ හැසිරිලා හරිත ලස්සන වචන ටිකක් විස්තර කරනවා. ආර්යයන් වහන්සේලාට ගරහ නොකොට ඒ වගේම සම්මා දිට්ඨියෙන් යුක්තව වාසය කළා. සම්මා දිට්ඨියෙන් යුතු ක්‍රියාවන් සමාදන් වෙලා වාසය කළා. කය බිඳී මරණින් මත්තේ සුගතියේ උපදිනවා කියලා තථාගතයන් වහන්සේගේ දිව්‍ය නේත්‍රයට පෙනෙනවා කියනවා. ඒ වගේම සමහර අය මනුස්ස ලෝකෙ උපදිනවා කියලා තථාගතයන් වහන්සේගේ දිව්‍ය නේත්‍රයට මනුස්ස ස්වභාවය ඉක්මවා ගියපු දිව්‍ය නේත්‍රයට පේනවා කියන පින්වත්නි. හරි ආශ්චර්යයි. කල්පනා කරලා බලන්න තථාගතයන් වහන්සේ දෙව් මිනිස් ලෝකයේ දිහා බලනකොට කොතරම්නම් මේ වගේ දේවල් තථාගතයන් වහන්සේගේ ඒ බුදු ඇසට පේනවද පින්වත්නි? මේ විදියට සත්‍යයක් රැස් කරගත්තු කර්මයට අනුව චුත වෙන විදිය, රැස් කරගත්තු කර්මයට අනුව උපදින හැටි දකිද්දී තථාගතයන් වහන්සේට මේ දෙව් මිනිස් ලෝකයා ගැන අවිද්‍යාව අන්ධකාරයෙන් වැහිලා තෘෂ්ණාවෙන් මේ චිත්ත සංතාන කෙලෙසමින් වීරියක් නැති සිතින් වසන මේ සත්‍යයා මේ සසරට අහු වෙනව දකින්නකොට
තථාගතයන් වහන්සේට මහා කරුණාව ඇති වෙනවා පින්වත්නි. ඒකාන්තයෙන් මේ බවත් සත්වයින් කයින් සුචරිතයේ යෙදිලා ඒ වගේම කයින් දුෂ්චරිතයේ යෙදිලා මනසින් දුෂ්චරිතයේ යෙදිලා වචනින් දුෂ්චරිතයේ යෙදිලා කය බිඳී මරණින් මතු ප්‍රේතයන් අතර උපදිනව තථාගතයන් වහන්සේගේ දිව්‍ය නේත්‍රයට පේනවා පින්වත්නි. සමහර අය කාය වචී මනෝ දුෂ්චරිතයෙන් මැරිලා තිරිසන් ලෝකෙ උපදිනවා බුදු ඇසට පේනවා පින්වත්නි. සමහර අය කයින් වචනින් මනසින් දුෂ්චරිත හැදලා කය බිඳී මරණින් මතු නිරේ උපදිනවා තථාගතයන් වහන්සේගේ දිව්‍ය නෙතට පේනවා පින්වත්නි. පුදුමයි. පුදුම දෙයක් මේක. සියල්ල දන්නා සියල්ල දකිනා සර්වඥතා ඥාණයෙන් පරිපූර්ණ වෙච්ච විසරද ඥානයන් දරා ගන්නට දසබල ඥානයන්ගෙන් මේ තථාගතයන් වහන්සේට සුසැදි නිර්මිත වෙච්ච චිත්ත සංතානයක් ලබන්න තරම් ඒ සසරේ පිරු මහා පාරමී බලය හේතුණා. ඒ පාරමී බලයෙන් මේ දසබල ඥාන විසරද ඥාන උපදවගෙන ඒ මත පිහිටලා තථාගතයන් වහන්සේගේ දිව්‍ය නේත්‍රයට අහෝ මේ සත්‍යය දකින්නකොට තථාගතයන් වහන්සේට මහා කරුණාව ඇති වෙනවා. එතකොට තථාගතයන් වහන්සේට මේ සත්‍යය ලස්සනද කැතද දුප්පත්ද පෝසත්ද හීනද උසස්ද එහෙම කතන්දර ભેද ඇති වෙන්නේ නැහැ පින්වත්නි. පුදුම දෙයක්. එතකොට මේ දෙව් මිනිස් ලෝකයා මේ විදියට වෙන් කර කර මේ සත්‍යය දිහා දකින්න තාක්කල් තමයි මේ සත්‍යය ගැන කරුණාව මෛත්‍රිය උපදින්නේ නැති. එතකොට මේ දෙව් මිනිස් ලෝකයා දිහා බලනකොට තථාගතයන් වහන්සේට පේන්නේ මේ සත්‍යය විටක මව් වෙලා විවිටක පියා වෙලා විවිටක සහෝදරයා වෙලා විවිටක ඥාතියා වෙලා විවිටක දරුවා වෙලා මේ විදියට විටක හිතවත් මිතුරන් වෙලා අහෝ මේ සසරේ එනකොට තමන්ගේ මව් නොවෙච්ච කෙනෙක් නෑ බලනකොට. පියා නොවෙච්ච කෙනෙක් නෑ මේ සසරේ. දරුවන් නොවන කෙනෙක් මේ සසරේ නෑ. අහෝ මේ එතකොට කය වචනේ මනසේ වරද්දගෙන මේ නිරයට වැටෙන්නේ අහෝ මෙවන් සත්වයෙක් නිවද කියලා තථාගතයන් වහන්සේගේ දිව්‍ය නේත්‍රය මුහුණකොට මහා කරුණාව උපදිනවා පින්වත්නි. මහා කාරුණික සිතින් තථාගතයන් වහන්සේ නිසා මේ දෙව් මිනිස් ලෝකයාට මේ ධර්ම දේශනා කරනවා. පින්වත් මහණනි එතකොට හරි පුදුමයි මේ නිරයට ගියපු මේ සත්වයාගේ අපිට හිතා ගන්න බැරි විස්මිත දෙයක් තථාගතයන් වහන්සේගේ දිව්‍ය නේත්‍රයට යොමු වෙනවා. පින්වත් මහණනි එතකොට යමපල්ලෝ ඒ උපන් නිරිසත්වයාව වෙන වෙනම අත්වලින් අල්ලාගෙන යම රජුගේ ගාවට ගෙනියනවා පින්වත්නි. පුදුම දෙයක් මේක. දැන් නිරය කියන ලෝකේ කර්මානුරූපව පහළ වෙච්ච ගමම්ම එතකොට ඒ සත්වයාව නිරිපාලකයෝ ගාවට ගෙනියන තව කෙනෙක් ඉන්නවා. ඒ කෙනා විසින් තමයි යම රජුගේ ගාවට ගෙනියන්නේ. පුදුම දෙයක් පින්වත්නි. මේ කර්මානුරූපව මේ ලෝකෙ සිදුවෙන දෙයක් මේක. දේවයන් වහන්සේ මේ පුරුෂයා මවුට අයහපත කරපු කෙනෙක්. පියාට අයහපත කරපු කෙනෙක්. ශ්‍රමණයන් වහන්සේලාට අයහපත කරපු කෙනෙක්. උතුම් පුද්ගලයන්ට අයහපත කරපු කෙනෙක්. කුල දොටුවන් නොපිදූ කෙනෙක්. දේවයන් වහන්සේ මොහුට දඬුවම් පනවනු මැනව කියලා. දැන් හරි ආශ්චර්යයි පින්වත්නි. දැන් සාමාන්‍ය වර්තමානයේ සාමාන්‍ය ලෝකේ වුණත් පින්වත්නි කයින් යම් වැරැද්දක් වචනෙන් මනසින් යම් වැරැද්දක් කළාට පස්සේ ඒතොර ඒ වැරැද්දත් සුළුපටු ඒව නෙවෙයි. ඒ වගේ තමයි නිරයට මේ පුංචි වැරැද්දක් වුණු පමණින්ම කෙනෙක් කියන්නේ නැහැ. ඒ කෙනා සසරිත් මේ විදියට කයින් වචනින් මනසින් දුෂ්චරිත හැදිලා තියෙනවා නම් අන්නේ කෙනාට පුංචි වැරද්දක් ඇති. මෙතන බලපාන්නේ එහෙනම් තමන්ගේ කයින් වචනින් මනසින් කරපු අයහපත් කර්මයන්ගේ බලවත් කර්ම ශක්තිය. ඒ වගේ තමයි මේ සමාජ සම්මත වෙලා තියෙනවා යම් යම් වැරදි වුණාට පස්සේ හරි පුදුමයි
ඒ කෙනා පොලිසියට පැමිණිලි කරලා ඒ කෙනා හිරබාරයට යොමු කරන්න පුළුවන්. තාවකාලිකට හිරබාරට යොමු කළ තියෙන කෙනා ඊට පස්සේ නඩුකාරයා ඉදිරියේදී ඊට පස්සේ ඔහු විමසනවා. කරුණු විමසනවා. කරුණු විමසලා ඒ අනුව තමයි ඊට පස්සේ ඒ කෙනා මේ වසර ගාන දක්වා මේ විදිහට බරපතල වැඩ ඇතුව ජීවිතාන්ත දක්වා සිරදඬුවම් නියම කරනවා පින්වත්නි. හරි පුදුමයි. පින්වත් මහන් එතකොට යම්පල්ලෝ මේ විදියට දැන් යම රජුරුව ගාවට ගෙනහිල්ලා පින්වත් මහන් එතකොට යම රජුරුව ඔවුන්ගෙන් පළමුවෙනි දේවදූතයා ගැන කරුණු මතු කරමින් ප්‍රශ්න කරනවා කියනවා. ඔහුගේ මතකයේ අවදි කරන ප්‍රශ්න අහනවා කියනවා. කරුණු විමසනවා කියනවා. හරි පුදුමයි පින්වත්නි. අර නඩුකාරයා ඔහුට සිහි කැඳවනවා වගේ නීති විඥයෝ විසින් වැඩිකාරයාට සිහි කැඳව එයාගේ වැරද්ද අහනවා වගේ හරි පුදුමයි. යම රජුරුව ඔහුගෙන් පළවෙනි දේවදූතය ගැන කරුණු මතු කරමින් ප්‍රශ්න කරනවා. ඔහුගේ මතකයේ අවදි කරවමින් ප්‍රශ්න කරනවා. කරුණු විමසනවා. එම්බා පුරුෂය, ඔබ මිනිස් ලොව සිටිද්දී මිනිසුන් අතර පහළ වූ පළවෙනි දේවදූතය දැක්කේ නැද්ද කියලා අහනවා කියනවා. ඒතර මෙතන දේවදූත කියන වචනෙන් තමයි අහන්නේ. දේවදූතයෙක් ගැන. දෙවියන් නෙවපු දූතෙක් කියන අදහසින් දේවදූතයෝ. එතකොට ඔහු මෙහෙම කියනවා, අනේ ස්වාමීනි මම දැක්කේ නෑ. හරි පුදුමයි. මේ විවහාරයන් පවා හරිම ලස්සන. දේවදූතයෙක් කියලා තියෙනවා අපිට පින්වත්නි. මොන බලන්නේ දේවදූතයව. ඔබත් කල්පනා කරලා බලන්නේ දේවදූතය ඔබ ගාවට එව්වේ නැද්ද කියලා. පින්වත් මහන් එතකොට යම රජුරුව මෙහි මහනවා කියනවා, එම්බා පුරුෂය නුඹ දැක්කේ නැද්ද? මිනිසුන් අතර ඊතා ලාබාල ලදරුවම් මල මුත්‍රා ගොඩේ උඩුවත්තට සයනය කරලා ඉන්න හැටි. එහෙනම් අපේ ජීවිතවලටත් මේ දේවදූතය වල තියෙනවා පින්වත්නි. ඒතර මේ දෙවියන් අතර ඉඳන් දූතයෙක් කියවන්නේ යම් පණිවිඩයක් කියන්ට. දිව්‍ය ලෝකයක් කියලා එකක් තියෙනවා කියලා පණිවිඩය කියන්නේ අපිට එවන්නේ. ඒ වගේ තමයි මේ දේව දූතයා කියලා කියන්නේ. ඒතර මෙතන ලස්සන අර්ථයක් තියෙනවා. එතකොට මේ පළවෙනි දේව දූතයා කවුද? දේව දූතයා ඉදා ලාබාල ලදරුවන් මල මුත්‍රා ගොඩේ වැටිලා ඉන්න පුංචි ලදරුවෝ. එතකොට මෙහෙම කියනවා කියන, අනේ ස්වාමීනි මම දැක්කා. පින්වත් මහණි යම රජුරුවට මෙහෙම කියනවා කියන, එම්බා පුරුෂය, ඒ වෙලාවේ බුද්ධිමත් මහලු මිනිසෙක්ව සිටි නුඹට මේ කාරණේ හිතුනේ නැද්ද? මම ඉපදින ස්වභාවයෙන් ඉඳගෙන අම්මෝ මේ සසරේ ඉපදිලා නැවත මේ වගේ මල පහ ගොඩේ වැතිරිලා උඩු බැල්ලෙන් අතට අඬ කර කියා ගන්න දෙයක් නැතුව හරියට මෙහාට පෙල්ලි මල මුත්‍රා ගොඩේ නැවත දුක් විඳින ස්වභාවයෙන් යුක්තයි නෙවද කියන පණිවිඩය කියන්නයි පළවෙනි දේවදූතයා ඉන්නේ. අහෝ කල්පනා කරලා බලන්න, ඔබේ ජීවිතේ මේ දේවදූතය ආවේ නැද්ද? ඔබේ ජීවිතේට මේ නැවත උපදින සසරේ දුක ඔබේ චිත්තසංතානයට ඒ පණිවිඩය දුන්නේ නැද්ද? හරි පුදුමයි. මමත් ඊට පස්සේ ඒක දැක්කට පස්සේ ඇහුවේ හිතුවේ නැද්ද කියනවා. මමත් ඉපදෙන ස්වභාවයෙන් යුක්තයි. ඉපදීම ඉක්මවා ගිහින් නැහැ. ඒ නිසා මං කයින් වචනින් මනසින් පින් කරගන්න ඕන. ඔහු මෙහෙම උත්තර දෙනවා කියන, අනේ ස්වාමීනි බැරුව ගියා ස්වාමීනි. දැන් බලන්න, නිරේ අතරට ගියාට පස්සේ ඒ වගේ ස්වභාවයක් නැහැ. අනිකර තියෙන්නේ ගින්දර දුක. දෙවියන් අතරට ගියාට පස්සේ මොකද වෙන්නේ? අනිකර තියෙන්නේ සැපයත් එක්ක සම්බන්ධ ජීවිතයක් තියෙන. එතකොට තමන්ගේ කර්ම ශක්තියට අනුව යම් දුක් තියෙනවා. ඒතර සැපේම පිරුණු ලෝකයක් තියෙනවා සුභකින්න කියලා. හරි පුදුමයි පින්වත්නි. ඊට පස්සේ කියනවා ඒ නිසා මං කයින් වචනින් මනසින් පින් කරන්න ඕන කියලා උඹට හිතුන්නේ නැද්ද කියලා අහනවා කියනවා. අනේ ස්වාමීනි බැරුව ගියා. ස්වාමීනි මං ප්‍රමාද වුණා. ඔන්න එතකොට තමයි සිහිය උපදින්නේ. ඇයි දේව දූතයා ඔබට වුණ මුණ ගස්සලා තියෙනවා. නමුත් යෝනිසෝ මනසිකාරය දුන්නේ නැහැ. ආය ඉපදින ස්වභාවයෙන් ඉඳගෙන දුකටපත් වෙනවා. මේ ස්වභාවය මන් නැති කරගෙන පින්දහම් කරන්න ඕන, කුසල් වඩන්න ඕන. මේ වගේ දුකකට මන් නොවැටෙන්න ඕන
කියන අදහස ඒ දේවදූතයගෙන් අපේ ජීවිතවලට අපි ගත්තේ නැත්නම් ඒක තමයි අපේ ජීවිතවල තියෙන අවාසනාව පින්වත්නි. හරි පුදුමයි. ඒ නිසා මං කයින් වචනින් මනසින් පින් කරන්න ඕන කියලා ඔබට හිතුන්නේ නැද්ද? ඔහු මෙහෙම උත්තර දෙනවා කියන අනේ ස්වාමීනි බැරුව ගියා මං ප්‍රමාද වුණා. එතකොට පින්වත් මහණි යම රජුරු මෙහෙම කියනවා කියන එම්බා පුරුෂය. එහෙමනම් ප්‍රමාදයේ හේතුවෙන් නුඹ කයින් වචනින් මනසින් යහපත කරගන්න බැරි වුණා. එහෙනම් හොඳට මතක තියාගන්න පින්වත්නි. එහෙනම් මේ යහපත කරගන්න බැරි වෙන්නේ බාහිර දෙයක් නිසා නෙමෙයි. යහපත කරගන්න බැරි වෙන්නේ කයින් වචනින් මනසින් සුචරිතයේ යෙදෙන්න බැරි වෙච්ච නිසා. කයින් වචනින් මනසින් සුචරිතයේ යෙදෙන්න බැරි වෙච්ච නිසා. එතකොට මේ කයින් වචනින් මනසින් දුෂ්චරිතය අතහැරලා සුචරිතයේ යෙදෙන්න ඕන දේව දූතයා අපිට පණිවිඩ දීලා තියෙන්නේ. නමුත් අපිට ගණන් ගත්තේ නෑ. එම්බා පුරුෂය ප්‍රමාද කෙනෙකුට යමක් කරනවා දෙයින් නුඹට දඬුවම් ලැබේවි. නුඹේ පාප කර්මයෙන් නුඹගේ මෑණියන් විසින් කළා නෙමෙයි. නුඹේ පියා විසින් කළත් නෙමෙයි. සොහොයුරා විසින් කරපු දෙයක්ුත් නෙමෙයි. සහෝදර සහෝදරියෝ කළා නෙමෙයි. යහළු මිත්‍රයෝ කළා නෙමෙයි. ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් කළත් නෙමෙයි. දෙවිවරු විසින් කරපු දෙයක්ුත් නෙමෙයි. නුඹ විසින්මයි ඔය පාප කර්ම කරලා තියෙන්නේ. ඔය පාප කර්මේ විපාක විඳින්න තියෙන්නේ. දැන් නුඹ විසින්මයි. දැන් සූදානම් වෙයන් කියලා කිව්වා කියනවා. කවදා හරි දවසක පින්වත්නි අපටත් ඔය ඉරණම් විතරයි. කයින් වචනින් මනසින් සිදුවෙන දුෂ්චරිතය අතහැරලා සුචරිතයේ යෙදিলা සීල ගුණධම් රකිමින් කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරමින් සද්ධර්ම ශ්‍රවණය නොකලාද? දානාදී පින්කම් කරගන්න බැරි වුණාද? සීලාදී ගුණධර්ම දියුණු කරගන්න බැරි වුණාද? පින්වත්නි යම් දවසක ප්‍රමාද වෙලා ඔබ මේ ජීවිතේ දුක් විඳින කෙනෙක් වෙනවා. අන්තිම කාලේ ඇඳට වැටිලා කාමරයක තනි වෙලා ගෙදරක තනි වෙලා සමහරට ඇඳිවතත් නැතුව මල මුත්‍රා ගොඩේ ඉන්නකොට ඔබේ හිතට කුමක් වෙයිද පින්වත්නි? පින්වත් මහන්නේ එතකොට යම රජුරු ඔහුගෙන් පළවෙනි දේවදූතයාගෙන කරුණ හොඳට මතු කරලා ප්‍රශ්න අහලා අවදි කරලා දෙවෙනි දේවදූතයාගෙන කරුණ මතු කරමින් ප්‍රශ්න කරනවා කියනවා. ඔහුගේ මතකය අවදි කරමින් ප්‍රශ්න කරනවා කියනවා. කරුණ විමසනවා කියන එම්බා පුරුෂය ඔබ මිනිස් ලෝව සිටිද්දී ඒ මිනිසුන් අතර පහළ වූ දෙවෙනි දේවදූතයා දැක්කේ නැද්ද? එතකොට ඔහු මෙහෙම කියනවා කියන ස්වාමීනි දැක්කේ නෑ නෙව. පින්වත් මහන්නේ එතකොට යම රජුරු මෙහෙම ආනවා කියන එම්බා පුරුෂයන් උඹ දැක්කේ නැද්ද? මිනිසුන් අතර ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා අවුරුදු 80 පැනලා අවුරුදු 90 100 පැනලා හොඳටම ජරා ජීර්ණ වෙලා දි รา පු පරාල වගේ වකුටු ගැහුණු හැරමිටි ගගහ යන වෙවුලමින් යන ලෙඩ වූ යෝන් බව නැති වූ දත් කැඩුණු කෙස් පැහුණු කෙස් වැටුණු හැම රැලි වැටුණු ඇඟ පුරාම කැලල් පිරී ගිය මේ ශරීරේ දරාගත්තු අය දැක්කේ නැද්ද? උඹානී ස්වාමීනි මම දැක්කා. ඉතින් ඔබට හිතුනේ නැද්ද එම්බා පුරුෂය ඔබ බුද්ධිමත් කෙනෙක් විදියට මනුස්ස ලෝකේ ඉන්නකොට ඔබට හිතුනේ නැද්ද අහෝ මාස් මේ සසරට වැටිලා නැවත මේ විදියට ජරා ජීර්ණ වෙලා අසරණ වෙනව නෙවද මම පින් කරගන්න ඕන කුසල් කරන්න ඕන කියලා ඔබට හිතුනේ නැද්ද? අනේ ස්වාමීනි මට බැරි වුණා නෙව. ඊට පස්සේ යම රජුරෝ කියනවා එහෙනම් ඔබ පුරුෂය ඔබමයි ප්‍රමාද වුනේ. ප්‍රමාද වෙච්ච නිසා අර දේව දූතයාගෙන අප පණිවිඩේ හිතට ගන්න බැරි වෙච්ච නිසා ඒ පණිවිඩයට අනුව යෝනිසෝ මනසිකාරයේ දෙන්න බැරි වෙච්ච නිසා දැන් අපේ ජීවිතවලටත් මේ පණිවිඩ ලැබෙනවා යෝනිසෝ මනසිකාරයේ දෙන්නේ. යෝනිසෝ මනසිකාරයේ දෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? තමන්ට මේ දහමට පින් කරන්න හිත නැමින්නේ පින්වත්නි. ඊට පස්සේ කියනවා දැන් උඹමයි ප්‍රමාද වුනේ. මේක අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ කරපුවා නෙමෙයි. දැන් මේක උඹ විසින් කරගත්තු එකක්. දැන් උඹට මේකට විඳවන්න වෙයි. හරි පුදුමයි පින්වත්නි. මේ කර්මානුරූප මේ සිද්ධිදාමේ පුදුමාශ්චර්යයි. පුදුමාශ්චර්යයි. පින්වත් මහන්නේ එතකොට යම රජුරු ඔහුගෙන් දෙවෙනි දේවදූතයාගෙන
කරුණු මතු කරමින් ප්‍රශ්න අහනවා කියනවා. ඔහුගේ මතකේ නැවත නැවත අවදි කරනවා කියනවා තුන්වෙනි දේව දූතයා ගැන. පින්වත් මහණෙනි, එතකොට යම රජුරු මෙහි මහානෝ කියන එම්බා පුරුෂය, ඔබ දැක්කේ නැද්ද මිනිසුන් අතර ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ලෙඩ වෙලා ඉන්නවා, දුකටපත් වෙලා ඉන්න, දරුණු විදියට අසනීප වෙලා තමන්ගේ මල මුත්‍රා ගොඩේ වැටලා ඉන්න ඔබ දැක්කේ නැද්ද? එතකොට අනුන් තමයි නැගිට්ටවන්නේ, අනුන් තමයි හාන්සි කරවන්නේ. එවැනි අය දැක්කේ නැද්ද? එතකොට මෙහෙම කියනවා දැක්ක ස්වාමීනි. පින්වත් මහණනි, යම රජුරු ඔහුට මෙහෙම කියනවා, එම්බා පුරුෂය, ඒ වෙලාවේ බුද්ධිමත් මහලු මිනිස්සු එක්ක සිටිය නුඹට මේ කාරණේ හිතුනේ නැද්ද? මමත් රෝගී වෙන ස්වභාවයෙන් පත් වෙලා මේ විදියට හොඳටම ලෙඩ වෙලා ඇඳට වැටිලා කෙනෙක් විසින් නැගිට වෙන දවසක් එනව නේද? කෙනෙක් විසින් තමන්ට උපස්ථාන කරමින් පවත්වන්න ඕන දවසක් එනව නේද? අහෝ මම අප්‍රමාදී වෙලා පින් කරගන්න ඕන කියලා උඹට හිතුන්නේ නැද්ද? අනේ ස්වාමීනි, මම ඒක දැක්කා. අනේ මට ඒ කරුණ ඉදිරි ප්‍රමාද වුණා. මට ඒ ගැන කල්පනා කරන්න බැරි වුණා ස්වාමීනි. එම්බා පුරුෂය නම් මේ දී තමන්ගේ දෙමව්පියෝ ඥාතීන් හිත මිත්‍රාදීන් කළා නෙමෙයි. දැන් අපිත් සාමාන්‍ය හිතනෝනේ මේ දරුවෝ වෙනුවෙන් මම මහන්සි වෙනවා, ඥාතීන් වෙනුවෙන් මම මහන්සි වෙන්නේ, මෙහිමයි කියලා අපේ කායික සුචරිතය අපි අතහරිනවා. ඒ නිසා පින්වත්නි, කවදාවත් තමන්ගේ කායික සුචරිතය පරදුවට තියලා අනිත් දේවල් කරන්න යන්න එපා කවදාවත් පින්වත්නි. කායික සුචරිතය රැකගෙන, වාචසික සුචරිතය රැකගෙන, මානසික සුචරිතය රැකගෙන පින්වත්නි ඒ අනිත් කටයුතු කරගන්න. මොකද තමන් කොයි වෙලාවෙ මැරෙයිද දන්නේ නැහැ. මීරණමට කොයි වෙලාවෙ අපි ගොදුරු වෙයිද දන්නේ නැහැ. එදාට අපි දිහා බලන්න කෙනෙක් නැහැ පින්වත්නි. ඒ නිසා තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ අත්තදීපා විහෙරත භික්කවේ අත්ත සරණා අනඤ්‍ය සරණා, ධම්මදීපා විහෙරත භික්කවේ ධම්ම සරණා අනඤ්‍ය සරණා. පින්වත් මහන්නි, ධර්මයේ සරණ කරගන්න, පින්වත් මහන්නි, තමන්ට තමන් සරණ කරගන්න, වෙන කෙනෙක්ගේ බාහිර පිළිසරණ පතන්න එපා කියලා තථාගතයන් වහන්සේගේ ශ්‍රී මුව මඩලින් දෙව් මිනිස් ලෝකයට අනුකම්පාවෙන් දේශනා කළේ. තමන්ගේ කය වරද්ද ගත්තට පස්සේ ඒකෙන් ලැබෙන කර්ම විපාකේ තමන් විඳවන්න ඕන. වචනේ වරද්දට ගත්තට පස්සේ ඒකේ කර්ම විපාක තමන් විඳවන්න ඕන. මනස වරද්ද ගත්තට පස්සේ කර්ම විපාක තමන් විඳවන්න ඕන පින්වත්නි. ඒ නිසා හරි පරිස්සමින් කටයුතු කරගන්න ඕන අපේ ජීවිතේ. අපිට මේ ලැබුණු දුර්ලභ ජීවිතේ හරි පුංචි කාලයයි තියෙන්නේ. මේ පුංචි කාලේ වේගයෙන් ගෙවි යනවා. දැන් අද දවසේ හෝරා කිහිපයක් ගෙවිලා ගිහිල්ලා අපිට ආයේ කාලේ ලබා ගන්න බෑ. අපේ වයසෙන් බොහෝ කලක් ගත වෙලා අපිට ඒ කාලේ නැවත ආයේ ලබා ගන්න බෑ සුචරිතය දෙන්න කියලා. අපේ ජීවිතේ කයින් වචනින් මනසින් වෙච්ච වැරදි හදාගන්න අපිට මේ දේවල් යොදා ගන්න බෑ පින්වත්නි. ඒ නිසා මේ මොහොතේ ඔබ සුචරිතයේ හැසිරුණොත් හැමතිස්සෙම වර්තමාන මොහොත තියාගන්න සුචරිතය පිණිස. වර්තමාන මොහොත තියාගන්න කුසල් සිතින් ඉන්න. වර්තමාන මොහොත තියාගන්න බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න. වර්තමාන මොහොත තියාගන්න තමන්ගේ වටේ පිටේ ඉන්න අයත් එක්ක මෛත්‍රියෙන් ඉන්න. වර්තමාන මොහොත හැමතිස්සෙම මෛත්‍රී සිතින් ඉන්නට තියාගත්තොත් ඔබේ ගත වෙන හැම මොහොතක්ම සතුරුදායක මොහොතක්. ගත වෙන හැම මොහොතක්ම පිනා යන මොහොතක්. ගත වෙන හැම මොහොතකම පින දියුණු වෙනවා. ගත වෙන සෑම මොහොතකම තමන්ගේ පින වැඩෙනවා. තබන සෑම පියවරකම එතකොට පින් වැඩෙනවා පින්වත්නි. එහෙනම් තබන සෑම පියවරකදීම පින් වැඩෙන ක්‍රමය මේක තමයි. එහෙනම් මේ දේව දූතයන් මුණ ගැසිලා තබන සෑම පියවරක්ම පිනින් පුරව ගන්න පින්වත්නි. ඒක තමයි ඔබ මේ ධර්ම ශ්‍රවණය කරමින් තමන්ගේ ජීවිතේ ඇති කරගන්න උදාර සිත. ඊළඟට කියනවා
තුන්වෙනි දේවදූතයා ගැන ඊට පස්සේ මේ විදියට කරුණු මතු කරමින් හතරවෙනි දේවදූතයා ගැන කරුණු මතු කරනවා. නැවත නැවත ප්‍රශ්න විමසනවා කියනවා. පින්වත් මහණෙනි, එතකොට යමකෝ රම රජුරුව මෙහිම අහනවා කියන එම්බා පුරුෂයන් උඹ දැක්කේ නේද රජවරු? දරුණු අපරාධ කළ සොරෙක් අල්ලාගෙන විවිධාකාර දඬුවම් දෙමින්, වද බන්ධන දෙමින්, අත් කපමින්, කකුල් කපමින්, හිස සිඳිමින්, කකුල් සිඳිමින්, ලේමස් විසුරෝමින් බුදුරජාණන් වහන්සේ කාලේ මේ විදියට පුදුමාකාර දඬුවම් දීලා තියෙනවා. බහල තියෙන දේශනාවල. ඒ ආකාරයට වද බන්ධන දෙමින් දුක් දෙන දේවල් ඔබ දැකලා නැද්ද? අනේ ස්වාමීනි මම දැකලා තියෙනවා. එහෙනම් බේමයි ප්‍රමාදය. ඔබට හිතුන්නේ නැද්ද ඒව දැකලා අනේ මම පින් කරගන්න ඕන, අනේ මම කාය දුස්චරිතය අතහරින්න ඕන, වාචී දුස්චරිතය අතහරින්න ඕන, මනෝ දුස්චරිතය අතහැරලා අනේ කුසල් සිතින් ඉන්න ඕන. ඔබට හිතුන්නේ නැද්ද අනේ ස්වාමීනි මම ප්‍රමාද වුණා. මේ කාමයේ නිසා, මේ ගෙවල් දොරවල් නිසා, යාන වාහන නිසා, තනතුරු නිසා, ප්‍රසිද්ධිය නිසා, අහෝ මම බලය නිසා මගේ සිත කුසලී තියාගන්න බැරි වුණා ස්වාමීනි, මුසපත් වුණා ස්වාමීනි. ඊට පස්සේ කියනවා එම්බා පුරුෂය මේක අම්මා තාත්තා සහෝදර සහෝදරි ඥාතීන් කරපු එකක් නෙමෙයි. මේක උඹ ප්‍රමාදයට පත් වෙලා කරගත්තු එකක්. දැන් ඉතින් කර්මයට අනුව තියෙන දේවල් උඹට විඳවන්න වෙනවා. පින්වත් මහණෙනි, කොට යම රජුරෝ හතරවෙනි දේවදූතයා ගැන ප්‍රශ්න කරනවා කියනවා. ප්‍රශ්න කළා පස්වෙනි දේවදූතයා ගැන නැවත නැවත සිහිපත් කළ දෙනවා කියනවා. නැවත නැවත සිහිපත් කළ දෙනවා කියනවා. මොකක්ද මේ පින්වත් මහණනි? ඒ යම රජුරෝ මෙහි මහණෝ කියන එම්බා පුරුෂය උඹ දැක්කේ නැද්ද? මිනිස්සු අතර ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා මැරිලා එක දවසක් ගත වෙලා තියෙන ඔබ දැක්කේ නැද්ද? ඒ වගේම එහෙම නැත්තම් මැරිලා දවස් දෙකක් දවස් 3ක් ගත වෙලා ඉදිමිලා තියෙනවා, නිල් වෙලා තියෙනවා, ඒ වගේම සැරව පිරලා තියෙනවා දැක්කේ නැද්ද? එතකොට මෙහිම කියනවගෙන දැක්ක ස්වාමීනි පින්වත් මහණනි, යම රජුරෝට මෙහිම කියනවගෙන එම්බා පුරුෂයේ වෙලාවේ බුද්ධිමත් මිනිසෙක් විදියට ඔබ කටයුතු කළේ නැද්ද? අහෝ මමත් කවදා හරි දවසක මේ ධනයට පොර කෑවට, මේ ගෙවල් දොරවල් වලට පොර කෑවට, මේ යාන වාහන වලට පොර කෑවට, මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වලට පොර කෑවට අහෝ මාත් මැරිලා ඉදිමිලා කුණු වෙලා මහා පොළොවට එකතු වෙලා යනව නෙවද කියලා උඹට හිතුන්නේ නැද්ද? අනේ ස්වාමීනි මට හිතුන්නේ නෑ, මම ප්‍රමාද වුණා. එහෙනම් මේ ප්‍රමාදයෙන් තමයි උඹ එහෙනම් කයින් වචනින් මනසින් යහපතේ හැසිරුන්නේ නැත්තේ. එහෙනම් මේක අම්මා තාත්තා දුවදරුවෝ ඥාතීන් කරපු දෙයක් නෙමෙයි. එහෙනම් මේක ඔබ විසින් කරගත්තු දෙයක්. ඒ නිසා එහෙනම් ඔබේ විසින් කරගත්තු දේ කර්මී දායාදේ දැන් ඔබ විසින්ම විපාක විඳින්න ඕන. ඊට පස්සේ පින්වත් මහණනි යම රජුරෝ ওই විදියට පස්වෙනි දේවදූතයා ගැන කරුණු මතු කළා, ප්‍රශ්න අහලා ඔහුගේ මතකය අවදි කරමින් ප්‍රශ්න අහලා කරුණු විමසලා හරිය පුදුමයි නිශ්ශබ්ද වෙනවා කියන පින්වත්නි. පුදුම ආශ්චර්යමත් ලෝකයක්, දෙව් මිනිස් ලෝකයාට විවර නොවුණු ලෝකයක් පින්වත්නි. අපගේ සර්වඥයන් වහන්සේගේ සර්වඥ නෙතට යොමු වෙනවා. ආශ්චර්යයි. මේ සර්වඥයන් වහන්සේගේ නෙතට යොමු වෙන මේ ආශ්චර්ය වූ මේ ලෝකේ යථා ස්වභාවය මේ දෙව් මිනිස් ලෝකයාට විවර වෙන්නේ පින්වත්නි කල්ප ගානකට. මේ කල්ප ගානකට විවර වෙන මේ පණිවිඩය නිරන්තරයෙන් තේරුම් ගන්න මහන්සි ගන්න, ශ්‍රවණය කරන්න මහන්සි ගන්න, සිහි කරන්න මහන්සි ගන්න. මොකද දුර්ලභයි, කල්ප ගානකටත් දුර්ලභයි. විපස්සී අරහත් සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා දහම්සක ප්‍රවර්තනය කළ දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරලා පිරිනිවන්ට වැඩිය පින්වත්නි කල්ප 60ක් යනකම් මේ නිරය පිළිබඳ කතාව මේ දෙව් මිනිස් ලෝකයට අහන්න ලැබෙන්නේ නැහැ. මේ සසර පිළිබඳ කතාව දෙව් මිනිස් ලෝකයට අහන්න ලැබෙන්නේ නැහැ. සසරින් ඈතර වෙන වැඩපිළිවෙල ගැන දෙව් මිනිස් ලෝකයට අහන්න ලැබෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා ඔබ මේ දුර්ලභ අවස්ථාවේ හිමිකරුවෙක් වෙලා තියෙනවා. ධර්ම දාන දෙන පිරිස සතුටු වෙන්න ඒ දුර්ලභ අවස්ථාවක දෙව් මිනිස් ලෝකයා හිමිකරුවෙක් කරන උදාර පිනක් ඔබ මේ අත් කරගන්නේ. දුර්ලභ දෙයක හිමිකරුවෙක් කළා නම් දෙව් මිනිස් ලෝකයා
ඒ දුර්ලභ දෙයක් ශ්‍රවණය කිරීමේ හිමිකරුවෙක් කළා නම් දුර්ලභ වූ පරම සත්‍යයෙන් සතුටු වෙන දේක හිමිකරුවෙක් දෙව් මිනිස් ලෝකයක් කළා නම් ඔබට සසර පුරා ඒ හිමිකාරය ඔබට හිමි වෙනවා පින්වත්නි. කුමක්ද? දුර්ලභ දේ ශ්‍රවණය කරන්නට, දුර්ලභ දේ ගැන නුවණින් විමසන්නට, දුර්ලභ දේට හිත යොමු කරන්නට, ඒ මත පිහිටා අකුසල් දහම් බැහැර කරන්නට, කුසල් දියුණු කරන්නට ඒ පින ඔබට මේ පෑදෙන්නේ මෙන්න මේ රැස් කරගන්න දුර්ලභ පින විසින් පින්වත්නි. ඊට පස්සේ හරි පුදුමයි පින්වත් මහණනි, නිරේ පුදුණු කෙනාට යමපල්ලෝ 5 ආකාරයක බන්ධන නම් වූ දඬුවම් දෙනවා. ඒ කියන්නේ ගිනියම් යකඩ හුලක් දකුණු අතේ ගහනවා. ගිනියම් යකඩ හුලක් දෙවෙනි අතේ ගහනවා. ඒ වගේම ගිනියම් යකඩ හුලක් දකුණු පාදයේ ගහනවා. ගිනියම් යකඩ හුලක් දෙවෙනි පාදයේ ගහනවා. ගිනියම් යකඩ හුලක් පපුවට අනිනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු දැඩි දුක් විඳිනවා කියන යම් තාකල් හරි පුදුමයි පින්වත්. මෙච්චර දේවල් කරද්දිත් කර්මය අවසන් වෙලා නැත්තම් පින්වත්නි එතනින් චුත වෙන්නේ මැරෙන්නේ. ඔබ දැකලා නැද්ද සමහර කට්ටිය උපතින් අංග විකලයි. ඌහඬ තියෙනවා. අසූචි ගොඩේ ඉන ජීවිත කාලෙම මැරෙන්නේ පින්වත්නි. සමහර අයගේ තරුණ වියේදී මොකක් හරි අංග විකල ආබාධ හැදෙනවා. ශරීරයේ කොටසක් පණ නැති වෙනවා. සමහරවල් අතපය කැඩිලා යනවා. අංග මන්ද බුද්ධික වෙනවා. හැබැයි මැරෙන්නේ අවුරුදු 10 12 20 30 40 ඉඳලා තමයි මැරෙන්නේ පින්වත්නි. ඇයි? කර්මය අවසන් වෙන්නේ නැහැ. කර්මය අවසන් වෙලා නැහැ. පින්වත් මහන් එතකොට යමපල්ලොහුට යකඩ පොළොවක භාවනවා කියනවා. බාවලක තේරි වලින් සහිනව කියනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු දැඩි දුක් විඳිනවා කියනවා. ඊතරම් දුක් විඳ ඉන්නවා. හැබැයි ඒත් පින්වත්නි චුත වෙන්නේ නැහැ. ඕ කකුල් උඩු අතට හරවලා ඔළුවෙන් හිටවලා වෑයෙන් සහිනව කියනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඉතා දරුණු දුකටපත් වෙනවා කියනවා. හැබැයි ඒ හේතු කරගෙනවත් චුත වෙන්නේ නැහැ පින්වත්නි. කර්මය තව තියෙනවා. ඒ නිසා අපේ ජීවිතේට මොන කරදර බාධා සමහරලාට තමන් සසරේ කරපු පවක් නිසා එන සමහර දේවල් තියෙනවා. අපි කොච්චර මේ ලෝකෙට සාප කළත් ඒ කර්මානුරූපව විඳින තියෙන දුක් ගැහැට විඳලා ඉවර වෙනකන් අපි මැරෙන්නේ නැහැ පින්වත්නි. ඒවා වින කිසි කෙනෙක් කරපුවා නෙමෙයි පින්වත්නි. තමන් කරගත්තු දේවල්. තමන් කරගත්තු දේවල්. ඊළඟට විස්තර කරනවා ඒ වගේම ගිනිගෙන දිලිසෙන රටයක් ගැට ගන්නවා කියනවා. ගැට ගහලා හාත්පසින් ගිනි ඇවිලි ගැවිලි තිබෙන ගිනියම් වූ යකඩ පොළවේ එහාට මෙහාට ඇදගෙන යනවා කියනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් ඊතා දරුණු දැඩි දුක් විඳිනවා කියනවා. මරණයටපත් වෙන්නේ නැහැ පින්වත්නි. හාත්පසින් ගිනි ඇවිලගත් ගිනියම් වූ ගිනි අඟුරු පර්වතයකට නගනවා කියනවා. බස්සනවා කියනවා. ඒ හේතු කරගෙන බොහෝ දුක් විඳිනවා කියනවා. නමුත් පින්වත්නි චුත වෙන්නේ නැහැ එතනින්. ඒ විතරක් නෙමෙයි පින්වත්නි, කකුල් උඩු අතට හරවලා හිස යටි හතට හරවලා ආත්පසින් ගිනි ඇවිලගත් ගිනියම් වූ ලෝකුබු නිරේ ඔබනවා කියනවා. එතනදිත් හරි පුදුමයි පින්වත්නි. ශරීරය එතකොට මොකද වෙන්නේ? ලෝදියේ පැහින්නේ හරියට පෙන ගුලියක් වගේ කියනවා. ඉතින් මේ පෙන ගුලිය බඳු දේහයක යුතු නිරිසතා පැහි එක වතාවක් උඩට එනවා කියනවා. ආයෙත් වතාවක් ඇට බහිනවා කියනවා. ආයෙ වතාව හරස් අතට කැරකිනවා කියනවා. එතකොට ඔය හේතුවෙන් ඊතා දරුණු දැඩි දුක් විඳිනවා කියන යම්තා කල් ඔහුගේ පාප කර්මයේ ගෙවි නොතිබේ ඒ තාක්කල් මරණයටපත් වෙන්නේ නැහැ පින්වත්නි. පින්වත් මහන් ඊට පස්සේ යම්පල් ඔහු මහා නිරයට ඔබනවා කියනවා. බලන්න පින්වත් මේ කර්මානුරූප මේ ලෝක සකස් වෙලා තියෙන විදිය. නිරය කියලා ලෝකයක් කර්මානුරූපව සකස් වෙලා. පෙරේත ලෝක කියලා ලෝකයක් කර්මානුරූපව සකස් වෙලා. තිරිසන් ලෝක කියලා ලෝකයක් කර්මානුරූපව සකස් වෙලා ඔබට පේන ඇස් දෙකට. තිරිසන් ලෝකේ විචිත්‍රත්වය බලන්න. මනුස්ස ලෝකයේ විචිත්‍රත්වය බලන්න.
රටවල් විදියට කර්මානුරූපව සකස් වෙලා තියෙනවා. ඒතර කර්මානුරූපව ඒ රටේ උපදින්නේ. රටක් ගත්තත් ඒ ප්‍රදේශයේ කර්මානුරූපව උපදින්නේ. බලන්න මේ ප්‍රදේශවල සැප පහසුකම් වල දේශගුණික කාලගුණික රටාවන්ගේ ස්වාභාවික තියෙන සම්පත්වල වෙනස්කම් හරි පුදුමයි පින්වත්නි. පුදුම සහගතයි. මේ විදිහට තමයි නිරය කියන ලෝකයේ කර්මානුරූපව සකස් වෙලා තියෙනවා. දොරටු හතරක් තියෙනවා කියනවා වෙන වෙනම කොටස් වශයෙන් බෙදලා කියන තියෙන්නේ. යකඩ ප්‍රාකාරයෙන් වට වෙලා තියෙන්නේ යකඩ පියනකින් වැහිලා තියෙන්නේ. ඒ නිරයේ බිමත් යකඩින්ම කරලා තියෙන්නේ කියනවා. ගිනි ගන්නම කියනවා ගිනි දැල් විහිදෙනවා කියනවා. හාත්පසින් යොදුන් සිය පුරාවට ගිනි ජාලාව හැමදාම පැතිරලා යනවා කියනවා. පින්වත් මහණී මේ මහා නිරයේ පෙරදිග බිත්තියෙන් ගිනි දැල් මතුවෙලා බටහිර බිත්තිය වදිනවා කියනවා. බටහිර බිත්තියෙන් ගිනි දැල් මතුවෙලා පෙරදිග බිත්තිය වදිනවා කියනවා. උතුරු දිග බිත්තියෙන් ගිනි දැල් මතුවෙලා ඉතින් දකුණු බිත්තිය වදිනවා කියනවා. දකුණු බිත්තියෙන් ගිනි දැල් මතුවෙලා උතුරු බිත්තිය වදිනවා කියනවා. යටින් ගිනි දැල් මතුවෙලා ඉතින් උඩ වහලේ වදිනවා කියනවා. උඩින් ගිනි දැල් මතුවෙලා බිම වදිනවා කියනවා. හරි පුදුමයි පින්වත්නි. එතකොට ඒකේට වැටිච්ච මේ සත්වයා කොතරම් ඒකට කොටු වෙලා දුක් විඳත් දුවනවා කියනවා. එහි මෙහි දුවනවා කියනවා. නමුත් පින්වත්නි හරි පුදුමයි. මේ සත්වයට ගැලවීමක් නැහැ. ගැලවීමක් නැහැ. සමහර අය ඉන්න මම දැකලා තියෙනවා. සමහර කර්මාන්තවල සමහර ගෙවල් වල සමහර රටවල් උපදිනෝ සමහරට ගෙවල් වලට හිර වෙලා නිදහස් වීමක් නැහැ. අර ගින්දර විඳ පිච්චි ඉන්න වෙනවා. එහාට මෙහාට යන්න විදියක් නැහැ. කිසි දෙයක් කරගන්න විදියක් නැහැ. සමහරට මේ කර්මානුරූපව හිරවීම තියෙන පින්වත්නි. කර්මානුරූප හිරවීම තියෙන පින්වත් මහණිතා දීර්ඝ කාලයක් බොහෝ කාලයක් ගත වුණාට පස්සේ මහා නිරේ පෙරදිග දොරටු විවෘත වෙනවා කියනවා. ඒ බඳු කාලයක් එනවා කියන කාලයක් ගියාට පස්සේ. එතකොට නිරිසතා එළියට පනින්න හිතාගෙන වේගයෙන් මහා ජවයකින් මේ පැත්තට දුවනවා කියනවා. හරි පුදුමයි. දුවද්දී අර ගින්නට පිච්චිලා යනවා කියන හැම පිච්චෙනවා කියනවා, මස් පිච්චෙනවා කියනවා, නහරවල් පිච්චෙනවා කියනවා, ඇට වලින් දුම් දානවා කියනවා. හරියට ගින්දරකින් උඩට ගත්තු සතෙක් වගේ කියනවා. කල්පනා කරලා බලන්න මහා ගිනි ජාලාවට පිච්චි සතෙක් උඩට ගත්තාම යම්සේද කය වචනේ මනස වරද්දගත්තු කෙනාට වෙන ඉරණම. දැන් දේවදත්ත අහෝ මේ දුක විඳිනවා. ඒ වගේම තමයි කල්පනා කරලා බලන්න අජාසත් කුමාරයා මේ දුක විඳිනවාද? චින්චි මානිකාව අද මේ දුක විඳිනවා. කෝකාලික තාමත් අද මේ දුක විඳිනවා. බුද්ධ ශාසනයකට එකතු වෙලත් අහෝ දේව දූතයෝ දැක තමන්ගේ පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය ඒ වර්තමානයේ ඉස්මතු කර තබන සෑම පියවරකින්ම පුණ්‍ය ගඟුලක් උපදව ගන්න තිබිච්ච අය දේව දූතයන් දැකත් නිරේට යනවා පින්වත්නි. දෙවියන් නෙව් දූතයන් දැකත් නිරේට යනවා. පින්වත් මහණියෝ වූ දුවගෙන එන ගමනට අවුරුදු 1000 ගාණක් ගත වෙනවා කියනවා. එච්චර එන්නත් බෑ ලේසියෙන්. යම් විටකේ දොරටුව ළඟට ලං වුණාද එතකොට ඒ දොරටුව වැහෙනවා කියනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් දරුණු තියුණු කටුක දුක් වේදනා විඳිනවා. යම් තාකල් ඔහුගේ පාප කර්මෙන් ගෙවි නොතිබෙයිද මරණයටපත් වෙන්නේ නැහැ පින්වත්නි. පින්වත් මහන්නේ දීර්ඝ කාලයක් බොහෝ කාලයක් ගත වුණාට පස්සේ ওই විදිහට බටහිර දොරටුවත් විවෘත වෙනවා කියනවා. ඒතොර ඒ පැත්තට දුවලා අවුරුදු ගාණක් දුවනවා කියනවා. අන්තිමට දොරටුව වැහෙනවා. ආයි පිච්චිලා දුකටපත් වෙනවා. අන්තිමට දකුණු දොරටුව විවෘත වෙනවා කියනවා. උතුරු දොරටුව විවෘත වෙනවා කියන කලින් කලට මේ නිරිසතා ඒ පැතිවලට අහෝ දුවනවා. බොහෝ වර්ෂ ගාණක් දුවනවා කියනවා. බොහෝ වර්ෂ ගාණක් දුවදී මොකද වෙන්නේ? කිට්ටු වෙනකොටම ආයි කර්මානුරූප අර දොරටුව වැහිලා යනවා. ලේසි නෑ පින්වත්නි. ලේසි නෑ.
පින්වත් මහණියෝ දුවගෙන එන ගමනට අවුරුදු දහස් ගණනක් ගත වෙනවා. ඒ යම් විටකේ දොරටුවට ලං වුණාද එතකොට ඒ දොරටුව වැහිලා යනවා. එතකොට ඒ හේතුවෙන් දරුණු තෙවුණු කටුක දුක් වේදනා විඳිනවා. යම්තාකල් ඔහුගේ ඒ පාප කර්ම ගෙවි නොතිබේද ඒ තාක්කල් මරණයටපත් වෙන්නේ නැහැ කියනවා. පින්වත් මහණේ දීර්ඝ කාලයක් බොහෝ කාලයක් ගත වුණාට පස්සේ මහා නිරේ දොරටු ආයෙත් විවෘත වෙනවා කියන කර්මාන රූපවම. මේ ඔක්කොම සිද්ධ වෙන කෙනෙක් කරන එකක් නෙමෙයි පින්වත්නි. කර්මාන රූපව සිදුවෙන සිදුවීම් මේ ඔක්කොම තියෙන්නේ. අපේ ජීවිතේ මේ වගේ කොච්චර කර්මානුරූපව ගෙනාපු ප්‍රශ්න වලින් නිදහස් වීම අපිට නිකන් පේනෝ වගේ අන්තර බලද්දි නෑ. සමහර අවස්ථාවලදී ආයෙත් පේනෝ වගේ සමහර දුක් ගැහැට වලින් නිදහස් වීමක් බලනකොට නෑ. සමහර අය ඊට පස්සේ ඒ දුක් ගැහැට ටිකෙන් ඔන්න කාලයක් ගිහිල්ලා මුලා වෙලා ඉඳලා ඔන්න ඒකින් නිදහස් වෙලා තවත් මහා දුකකටපත් වෙනවා. එහෙම අවස්ථාව ඔබේ ජීවිතේ දැකලා නැද්ද? එහෙම කොච්චර තියෙනවද පින්වත් මේ වගේ සිද්ධි වර්තමානයේ? මේ මිනිස්සු විඳින අත්විඳින දේවල්. එබඳු කාලයක් එනකොට ඒතර අර නිරිසතා එළියට පනින්න සිතාගෙන වේගයෙන් මහා ජවයෙන් මේ පැත්තට දුවනවා කියනවා. එහෙම වේගයෙන් දුවද්දී ඔහුගේ සිවිය සම මස් නහරවැල් සියල්ල පිච්චිලා යනවා කියනවා. ඇට වලින් දුම් දාන්න පටන් ගන්නවා කියනවා. ගින්දරකින් උඩටගත් සතෙක් ඇද්ද ඒ විදියමයි කියනවා. ඒතර මොකද වෙන්නේ අර? එතන විඳවන්න තියෙන කර්මානුරූප බලපෑම ඉවර වෙද්දි මන් දොර විවෘත වෙනවා පින්වත්නි. හැබැයි කර්මය අවසන් නෑ. එතන විඳින්න තියෙන දුක් ටික විතරයි ඉවර වෙන්නේ. ඊට පස්සේ කොහටද වැටෙන්නේ? මහා නිරේටම සමාන්තර වේහා එක්කම තියෙන අසූචි නිරේට වැටෙනවා කියනවා. හරි පුදුමයි පින්වත්නි නිරිසතා. අසූචි නිරේ වැටිලා අසූචි නිරේ ගිලෙනවා කියනවා. ඒ අසූචි නිරේ ඉන්න ඉදිකටු තුඩ වැනි ඉතා මේ වැනි තුඩ ඇති පණුව ඔහුගේ සිවිය සිදුරු කරනවා. ඒ වගේ මස් සිදුරු කරනවා. මස් සිදුරු කළා නහර සිදුරු කරනවා කියන නහර සිදුරු කළා ඇට සිදුරු කරනවා කියනවා. ඇට සිදුරු කළා ඇට මිදුරු කන්න පටන් ගන්නවා කියනවා. එතකොට ඔහු ඒ හේතුවෙන් දරුණු තියුණු කටුක දුක් වේදනා විඳිනු යම් තාකල් ඔහුගේ පාප කර්ම ගෙවි නොතිබේද ඒ තාකල් මැරෙන්නේ නැහැ කියන පින්වත්නි. පුදුම දෙයක්. පුදුම ලෝකයක් මේ. පින්වත් මහන්නේ අසූචි නිරයට සමාන්තරව ඊට පස්සේ විශාල හුණුවලු නිරයක් තියෙනවා කියනවා. ඊළඟට ඔහු ඒකට වැටෙනවා. එතකොට ඔහුගේ ඒ හේතුවෙන් දරුණු තියුණු කටුක දුක් වේදනා විඳිනවා කියන යම් තාකල් ඔහුගේ පාප කර්ම ගෙවි නොතිබේද ඒ තාකල් මරණයටපත් වෙන්නේ නැහැ කියනවා. හරි පුදුමයි පින්වත්නි බුදුරජාණන් දේශනා කරනවා හුණුවරු නිරයට සමාන්තර ඊළඟට යොදුන් මේ 100ක් යොදුන් උස අඟල් 16 පමණට දික් වූ කටු ඇති ගිනිගෙන දැවෙන ගිනි ජාලාවෙන් යුතු අතිවිශාල හිඹුල් වනයක් තියෙනවා කියනවා. එතකොට එහිදී යමපල්ලොහුවේ හිඹුල් වනේ නගනවා කියනවා. හිඹුල් වනේ බස්සනවා කියනවා. ඔහු ඒ හේතුවෙන් දරුණු තියුණු කටුක දුක් වේදනා විඳිනවා කියලා යම් තාක්කල් ඔහුගේ ඒ පාප කර්ම ගෙවි නොතිබේද ඒ තාක්කල් මැරෙන්නේ නැහැ කියන පින්වත්නි. හරි පුදුමයි බුදුරජාණන් වහන්සේගේ මේ ආශ්චර්ය අවබෝධය බුදුරජාණන් දේශනා කරන අන්තිමට පින්වත් මහණනි ඊට පස්සේ යමපල්ලු ආයමත් ඔහු මහා නිරයට ඇදලා දානවා කියන මේ විදියට. මහණනි මේක සිදුවෙච්ච දෙයක් කියන හරි පුදුමයි. යම රජුරවන්ට මේ වගේ සිතුවිල්ලක් ඇති වුණා කියනවා. බවත්නි ලෝකයේ යමෙක් පාපී අකුසල කර්මයන් කරනවා නම් ඕම් මෙමදු ආකාර විවිධාකාර දඬුවම් විඳිනව නම් අහෝ ඒකාන්තයෙන් මාත් මනුෂ්‍යණී ආත්ම භවයක් ලබනවා නම් ඒ කාලේට තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා ළමක් ලෝකේ පහළ වෙනව නම් අනේ එතකොට මං මේ භාග්‍යතුන් වහන්සේ ඇසුරු කරන අවස්ථාවක් ලබනව නම් එතකොට මේ භාග්‍යතුන් වහන්සේ මට උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා නම් ඒ භාග්‍යතුන් වහන්සේ මට උතුම් ශ්‍රී සද්ධර්ම දේශනා කරනවා නම් එතකොට මං මේ භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය අවබෝධ කරනවා නම් අනේ කොච්චර දෙයක්ද කියලා හරි පුදුමයි යම රජුරවන්ට හිතෙනවා කියනවා පින්වත්නි. යම රජුරවන්ට හිතෙනවා කියනවා. නමුත් යම රජුරවන්ට එසේ හිතුණත් යම රජුරුවත් කර්මානුරූපව මෙතන ඉපදිච්ච කෙනෙක්. Tamanට ඕන හැටියට නිදහස් වෙන්න බෑ. පින්වත් මහන්නේ මම මේවා කියන්නේ කිසිදු ශ්‍රමණයෙක්ගෙන් හරි බ්‍රාහ්මණයෙක්ගෙන් හරි අහලා නොවේ පින්වත් මහන්නේ.
යම් කරුණක් මා විසින් තමන්ම දැනගත්තාද, තමන්ම දැකගත්තාද, ඒ තමන් අවබෝධ කරගත් ප්‍රකට කරගත් දේමයි පින්වත් මහන්නේ මම කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව දේශනා කළා පින්වත්නි. එතෙන්දී භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ලස්සන ගාථාව දේවදූතයන් විසින් සිහිය උපදවාලීමට චෝදනා කරද්දිත් යම් මිනිසුන් ප්‍රමාදයට පත් වෙලා ඉන්නවනම් අන්තිමට ඒ අය මේ නරයන් හීන වූ නිරේ ඉපදිලා දීර්ඝ කාලයක් මුළුල්ලේ ශෝක කරනවා කියනවා. දේවදූතයන් විසින් සිහිය උපදවාලීමට චෝදනා කරද්දිත් මෙලොව යම් ශාන්ත වූ සත්පුරුෂයන් සිටිද්ද ඔවුන් නිසි කලෙක ආර්ය වූ සද්ධර්මයෙන් ප්‍රමාදයට පත් වෙන්නේ නැහැ කියනවා. ඉපදෙන්න මැනෙන සසර හටගන්න හේතු වන උපාදානය පිළිබඳව බය ඇති කරගෙන යමෙක් ජරා මරණ ගෙවා දැමීමෙන් ලබන නිවන පිණිස උපාදාන රහිත නිදහස් වෙද්ද ආනි රහතන් වහන්සේලා තමයි කියනවා නිර්භය ස්වභාවයට පත් වෙලා ඉන්නේ. සැපසේ වසන්නේ ආන්ගේ උත්තමයන් වහන්සේලා කියනවා. කවුද? දේවදූතයන් දකිද්දී අප්‍රමාදීව කටයුතු කරපු අය අමා මහ නිවනට යනවා පින්වත්නි. ඒ නිසා අපේ ජීවිතයේ මේ දේවදූතයෝ පහ නිතර නිතර දකින්න ලැබෙනවා. ඒ නිසා පරම පූජනීය මිහිඳු මහරහතන් වහන්සේ ලංකා ධර්ණී තලයට වැඩම කළා. මේ උතුම් තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් වදාළ ඒ සර්වඥතා ඥානින් පරිපූර්ණ වූ ඥානයන්ගෙන් පිරිසිදු දැකපු මේ නිරයේ සැබෑ ස්වභාවය ලංකා ජනී ජනයාට දේශනා කළා. කී දහහක් නම් මේ ධර්මය අහලා අවබෝධ කළාද පින්වත්නි. ඉතින් ඒ නිසා ඔබේ ජීවිතෙත් මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවාගෙන මේ දේව දූතයන් නිරන්තරයෙන් දකිමින් තමන්ගේ ජීවිතයේ ජරා ව්‍යාධි මරණ දුකින් නිදහස් වෙන්නට නිරන්තරයෙන් වර්තමානයේ කුසල සිතින් වසන්නට කාය වචී මනෝ සුචරිතයේ නිරන්තරයෙන් වාසය කරන්නට මේ රැස් කරගත් උදාර පිනත් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත්නි, අද දින සදහම් සංදේශයේ පොසොම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ මීට වසර 3කට පෙර මිය පරලොව ගිය වෛද්‍යශ්‍රී පද්මසිරි පින්වත් මහත්මයාට පින් අනුමෝදන් කිරීම පිණිස නොම්බර 28 B කලගිඩි හේනපාර වේයන්ගොඩ යන ලිපිනේ පදිංචි පින්වත් චන්ද්‍රා සේනාධිපති බිරිඳ සහ දුවා දරුවන් එක රාශී වෙලා තමයි මේ උදාාර පින රැස් කරගන්නේ. ඉතින් මේ රැස්වුණු උදාාර පින පරම පූජනීය ගුරුදේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරුවනට මේ පින් අනුමෝදන් වේවා. අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාර පුණ්‍ය සම්පත්තිය ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පින් අනුමෝදන් වේවා. සක්දෙවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාස්ත කියන සතරවරන් රජදරුවන්, සෙම්පත් දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජයා ආලවක දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සලසා දෙත්වා. දෙවියෝ උතුම් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය මිය පරලොව ගිය ඒ වෛද්‍යශ්‍රී පද්මසිරි පින්වත් මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මිය පරලොව ගිය ඩී.එස්. සුබසිංහ මහතා, සුමනාවතී ජයකොඩි මහත්මිය, කේ.ඩී. සේනාධිපති මහතාට, ඒ වගේම එස්.ඒ. සමරසිරි මහතාට, නෙවිල් ගුණවර්ධන මහත්මයා, ජෝසප් ඩයස් මහතා, ඒ වගේම ගිසිල්ඩා ඩයස් මහත්මිය, ඒ.බී. නිව්ටන් මහත්මයා, ඒ.ඩී. ගීතාංජලි මහත්මිය සහ නිව්ටන් පුංචි ඒවා මහත්මයා ඇතුළු
ඔබ අප නමින් මිය පරලෝකයේ සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය ඒ පින්වත් චන්ද්‍රා සේනාධිපති පින්වත් මාතාව ඇතුළු පවුලේ සියලු දෙනාට දුවා දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. අපගේ පින්බර දෙමව්පියන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්මාවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ටෙලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.